සත්‍යයේ සැමියාවූද නිදහසේ පියාවූද විශ්වාසයේ අපේක්ෂාවේ හා යුක්ති ධර්මයේ සොහොයුරාවූද ඩිමොක්‍රසි හදිසි අනුතරකින් අභාව ප්‍රාප්ත විය. අවමගුල 20 සෙනසුරාදා අරලිය මැදුර පණගියාවත්ත අඳුරාවල. එය කවුදෝ ගෙනවිත් ලේකවුසියට මුදල් ගෙවා බාරදුන් ඉංග්‍රීසි මරණ දැන්වීමකි. එය පළවී තිබුණේ රජයට අයත් ඩේලි නිවුස් පත්තරේ. සියල්ලන්ටම තරු පෙනුනේ සියලු පරීක්ෂාවන්ගෙන් මිදී එහි සඟවා තිබූ මේ පණිවිඩය ඩේලි නිවුස් පත්තරේ පළවීමත් සමගයි. එහි සිංහල අරුත තමයි මා මුලින් පැහැදිලි කළේ. පන්තියේ සිටින නම්බුකාර කම්මැලියා යයි පවුලිස්සර් කියනවා. ඒ කතාව මගේ හිතට ලොකු වේදනාවක්. මම පොතපත පාඩම් වැඩ හොඳින් කරනවා. ඒත් නොකරනවා යයි එයා කියන්නේ කොහොමද? හොඳයි මම මැරෙන්න කලින් මේ නම්බුකාර කම්මැලියා ලෝකයේ Tamanට හිමි කාර්යය ඉතා ඉහළින් ඉටු කරන හැටි මිස්ටර් පවුලිස්ට පෙන්වන්න. මෙය පාසල් ළමයෙකුගේ දිනපොතක තිබූ සාමාන්‍ය සටහනක්. මෙය පුදුමාකාර විස්මිත එකක් වන්නේ මේ ලියූ පුජ්‍යලයා කවුදයි ඔබ දැනගත්තට පස්සේ. ඒ අප රටේ පමණක් නෙවෙයි ලෝකෙම කතා කරන මහා දේශපාලන පෙරලියක් කළ ජේ.ආර්. ජයවර්ධන. ඔහු උපන්නේ 1906 සැප්තැම්බර් 17 වෙනිදා. මේ ඔහු 1919 දී රොයල් කොලීජියට යන කාලයේදී දිනපොතක ලියූ සටහනක්. මේ සටහන පුදුමයක් වුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන ලිස්සන ගහේ මුලින්ම ඉහළටම ගිය පුජ්‍යලයා ඔහු නිසා. පසු කාලයක ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාද වුණේ ඔහු. ඔහු ඇත්තටම පුදුම මිනිසෙක්, පුදුම දේශපාලක්. ඔහු සමුගෙන ගොස් වසර ගණනාවක් ගත වුණත් අදත් ශ්‍රී ලංකාව පාලනය වන්නේ ඔහුගේ මොලේ මහිමේ. පාලකයන් රට කරවන්නේ ජේ.ආර්. චින්තනයේ අනුභවයෙන් උපන් ව්‍යවස්ථාවේ පිහිටෙන්. ජේ.ආර්.ගෙන් පසු බලයට පත් වූ හැම විධායක ජනාධිපති කෙනෙකුටම අවසානයේ මෙරට පත්තර කාටුන් කාර්යයන් කාටුන් නැන්දේ එකී ජනාධිපතිගේ ඇඟට ජේ.ආර්.ගේ ඔළුව සවි කිරීමෙන්. එසේත් නැත්නම් ඔවුන් පිටුපසින් ජේ.ආර්.ගේ අවතාරය හෝ භූතාත්මය පෙන්නුම් කරන කාටුන් චිත්‍රවල. ඒ කියන්නේ ඇත්තටම ඔවුන් සියලු දෙනාම යම් යම් මට්ටමින් ජේ.ආර්. චින්තනයේ සරණ ගිය සහ සරණ යන නිසා. ජේ.ආර්.ගෙන් පසු විධායක ජනාධිපති පුටුවට පැමිණි රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොව හිටපු ජනාධිපතිවරයෙකු ඩී.බී. විජේතුංගට වූයේද යම් පමණකට පොදු කාරණයක් තියෙනවා. මැතිවරණ ඉල්ලීම්, මැතිවරණ කල් දැමීම් හා මැතිවරණ මගහැරීම ගැන මේ තරම් කතා කරන කාලයක් තිබුණේ දැයි දන්නෙත් නෑ. දැනට එළඹී ඇති ප්‍රාදේශීය සභා ඡන්ද පැවැත්විය යුතු බවට විවිධ දේශපාලන පක්ෂවලින් ආණ්ඩුවට බලපෑම් ඉදිරිපත් කළත් පාලකයන් පැත්තෙන් සිදුවන්නේ මොනියම් හෝ හේතු ඉදිරිපත් කරමින් ඡන්දය කල් දැමීමේ උත්සාහය. කොහොම නමුත් නිසිකල ඡන්දේ පැවැත්වීම සහ ඒවා සාධාරණ මැතිවරණ වීම ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් සුබදායි කරුණක්. මේ රටේ ඡන්ද කල් දැමීම ගැන මුල්ම වාර්තාව තබලා තියෙන්නේ සිරිමා බණ්ඩාරනායක. 1975 1977 වකවානුවේදී. 1970 දී සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රී ලාංකීය ප්‍රමුඛ සමගි පෙරමුණ බලයට පැමිණ පසු 1972 දී ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් වුණා. අනතුරුව යෝජනා කළ 5 අවුරුදු සංවර්ධන සැලැස්ම හේතුවෙන් එතෙන් සිට වසර 5ක්, ඒ කියන්නේ 1977 දක්වා ඡන්දේ කල් දැමීමේ ක්‍රමෝපායක් ක්‍රියාත්මක කළා. එදා 5 අවුරුදු සැලැස්මෙන් රට සංවර්ධනය වුණාද නැත්නම් සිදුවුයේ වසර 2ක් වැඩිපුර පාලනය භුක්ති වීම පමණක්ද යන්න වෙනම සලකා බැලිය යුතුයි. එම කල් දැමීමට සාධාරණ හේතුවක් කරගෙන තිබුණා. කෙසේ නමුත් එදා ඒ පාලන කාලය තුල පාලනය දීර්ඝ කර ගැනීම පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයෙන් සම්මත කරගත යුතුයි. එහිදී ජේ.ආර්. ජයවර්ධන ගැන විශේෂයෙන්ම කතා කරන්නේ එදා ඒ ඡන්ද කල් දැමීමට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් සිරිමා බණ්ඩාරනායක රජයට එරෙහිව සටනේ පෙරමුණ ගත්තේ ඔහු නිසා. ඒ සටන අවසානයේ 1977 ජූලි මාසයේ ජේ.ආර්. ලැබූ මැතිවරණ ජයග්‍රහණය තරම් ජය මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදු තනි පක්ෂයක් එතෙක් මෙතෙක් කවදා ලබා නැති බව කිව යුතුයි. සිරිමා බණ්ඩාරනායකගෙන් මැතිවරණයක් දිනාගත් ජේ.ආර්. එදා මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ පොරොන්දු වූයේ ඇටාට සහ සමාජවාදය. ඒ වන විට ජේ.ආර්. පසු වුණේ වයස අවුරුදු 70 වියේ. ප්‍රතිවාදී පිලේ ප්‍රධාන කතිකයා වූ දිවංගත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිවරණ වේදිකාවේදී ජේ.ආර්. උපහාසයට ලක් කරමින් මෙහෙම කිව්වා. සහෝදරවරුනි, ජේ.ආර්. සමාජවාදය ගැන කතා කරන්න අවුරුදු 70ක් ගියා. මෙයාට මේ රටේ සමාජවාදයේ පිහිටුවන්න තවත් අවුරුදු 70ක් යාවි. එක්සත් ජාතික පක්ෂයේ 1956 දී ආසන 76කට තරඟ කළා. ඔවුන්ට දිනාගත හැකි වුණේ ආසන 8ක් පමණයි.
කැලණියට තරං කළ ජේ.ආර්.ද පරාජයට පත් වුණා. ඩඩ්ලි මෙන්ම සර් ජොන්ද පක්ෂය අතහැර දමා තිබුණා. කොළඹ 7 වෝට් පෙදෙස සිහිල් සෙවන බ්‍රොමාර් නිවසේ පාළු කන්තෝරු කාමරයට වී ජේ.ආර්. අනාගතයේ දිනන හැටි සැලසුම් කළා. ජීවිතයේ මතක සටහන් ලිව්වා. පළමුව ඔන්චිල්ලාව ඉහළට යනු ඇත. ඉහළට ගිය ඔන්චිල්ලාව පහළට එනු ඇත. ජේ.ආර්. පැවසුවා. එදා 8ට බැස්ස පරාජයේ පටන් නොසැලී පෙරමුණට ගිය ජේ.ආර්. UNP ගොඩනැගීමේ වගකීම බාරගෙන නතර වුණේ 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8කට බස්සමින්. ආසන 154කට තරං කළ UNP ආසන 140ක් දිනාගෙන තිබුණා. වෙනත් පක්ෂ කීපයක් ඇරුණකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ ආසන 8ක් පමණයි. මේ ජයග්‍රහණයෙන් අනතුරුව ජේ.ආර්. 1977 ජූලි 23 වෙනිදා සිය දිනපොතේ මෙහිම සටහනක් තැබුවා. අද උදේ 9:43ට ජනාධිපති මන්දිරයේදී මම අගමැති වශයෙන් දිවුරුම් දුනිමි. වෝඩ් ප්ලේස් බ්‍රොමා නිවසේ සිට කොළඹ කොටුව දක්වා මග දෙපස විශාල ජනකායක් පෙළ ගැසී සිටියා. වසර අවුරුදු 70 දී එංගලන්තයේ අගමැති පදවියට පත් වූ ඩිස්ට්‍රේලි 1874 දී ප්‍රකාශ කළ පරිදිම මමද අන්තිමේ ලිස්සන ගහේ මුදුනටම නැග්ගෙමි. එදා පොඩි කොල්ලා කාලයේ රොයල් කොලීජියේ පවුලිස් සර් ගැන දිනපොතේ ලියූ සටහනත් මේ සටහනත් සසඳා බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද? ජේ.ආර්. ජයවර්ධනට තිබුණු මේ අසීමිත කැපවීම සහ උනන්දුව ගැන මීටියාගොඩ ගුණරත්න හිමියන් ජීවමාන කාලයේ කියූ කතාවක් සිහිපත් වෙනවා. දෙදෙනා අතර හොඳ මිතුරුකමක් මෙන්ම ඩී.එස්. ඩඩ්ලි අවදියේ සිටම මීටියාගොඩ හිමියන් එක්සත් ජාතික පක්ෂ දේශපාලනය සමග බැඳී සිටියා. අනෙක් අතට 70 සිරිමා බණ්ඩාරනායක රජයෙන් හිමියන්ට විවිධ අඩන්තෙට්ටම්ද විශාල වශයෙන් සිදු වුණා. 71 කැරල්ලෙදී හිරේ දැම්මා. බෞද්ධාලෝක මාවතේ තිබූ ආවාස ඉඩම් පවරා ගත්තා. එයින් 77 එක්සත් ජාතික පක්ෂ බලයට ගෙනීම සඳහා බොහෝ කල් සිටම අනුශාසනාවෙන් මඟ පෙන්වීමෙන් ජේ.ආර්.ට සහාය දීම උන්වහන්සේ අතින් සිදු වුණා. වෝඩ් ප්ලේස් බ්‍රෝම නිවසේ සිට මීටියගොඩ හිමියන් වැඩවිසූ අසල්වැසි රොස්මිට් පෙදෙසේ ආවාසයට ඉඳහිට ජේ.ආර්. ගියේ යම් දේ කතා කිරීම සඳහා. මහත්තයෝ ඔය ආපු වෙලාවට මං ඉතින් නොයෙක් දේ කතා කරනවා. ඉතින් ජේ.ආර්. මහත්තයා ටිකක් ඈතින් ඔහොම පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මං කියන දේවල් ඇහුම්කන් දිදී. හරි උනන්දුවෙන් පුටුව ටිකෙන් ටික ලං කර එනවා කතාව යන අතරේ. මෙන්න බොලේ දන්නේම නැතුව ලං වෙලා තියෙන තරම කිව්වොත් එතුමගේ දනිස් දෙකයි මගේ දනිස් දෙකයි එකට වදින තරමටම ලං වෙලා. මේ ලිස්සන ගහේ මුදුනට නැගීම සඳහා සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් ජේ.ආර්. කළ උපක්‍රමයන්ද කැපවීම්ද සුළුපටු නෑ. සිරිමා රජයේ නිල කාලය අනුව මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1975 මැයි මාසයේදී. ඊට බොහෝ කාලයක් පෙර පටන්ම නිසිකලදී මැතිවරණයක් නොපැවැත්වෙන බව ජේ.ආර්. තම දියුණු මොළයට තේරුම් ගනිමින් සිටියා. ඔහු ඊට එරෙහිව පක්ෂ පාක්ෂිකයන් දිරිගන්වමින්ද සංවිධානය කරමින් කටයුතු කරන්නට වුණා. සාමකාමී උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ව්‍යාපාර වහා සූදානම් වුණා. ඒ වන විට සමග පෙරමුණු රජයෙන් වෙන් කර තිබුණු සම සමාජ කොමියුනිස්ට් පක්ෂ දෙකේ සහායද පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටදීත් සූක්ෂම ලෙස ලබා ගන්නට ජේ.ආර්. සමත්ව සිටියා. සම සමාජ නායකයන් කොල්ලින් ආර්.ද සිල්වා තම පාසල් මිත්‍රයා වන ජේ.ආර්. සමග විශේෂ දේශපාලන සම්බන්ධකම් පැවැත්වූ අයුරු රහසක් නෙවෙයි. 82 ජනාධිපතිවරණයේදීද එය එසේම වුණා. ජේ.ආර්.ගේ මූලිකත්වයෙන් ප්‍රථම සත්‍යග්‍රහය පැවැත්වුණේ 1975 ඔක්තෝබර් මාසයේදී. එයට අති ප්‍රබල ජනතා සහයෝගයක් ලැබී තිබුණා. සත්‍යග්‍රහ පෙරහැර 3ක් තුන් පැත්තකින් කොළඹ ගාලු මුහුදර පිටියට ගෙනීම ජේ.ආර්.ගේ සැලසුම වුණා. එයින් එක් පෙරහැරක් ජේ.ආර්. විසින්ද අනෙක වින්සන් පෙරේරා විසින්ද මැදකොළඹින් එන පෙරහැර ආර්. ප්‍රේමදාස මහතා විසින්ද මෙහෙ වුණා. සුදු ඇඳුමින් සැරසුණු පෙරහැර 3ම පොලිසිය විසින් නතර කරනු ලැබුවත් සියලු මාර්ග අවුරමින් සියලු පිරිස මහමග වාඩිලා ගත්තා. මේ සඳහා එක් වූ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වුණා. ජේ.ආර්. විසින් හඳුන්වා දෙන ලද මේ උද්ඝෝෂණ ශෛලිය සාර්ථක වේයයි පාක්ෂිකයන් තුළ පවා පහළ වී තිබූ සැකසංකා පළමුවෙන් සත්‍යග්‍රහය සාර්ථක වීමෙන් පසු තුරන්ව ගොස් තිබුණා. මේ සාර්ථකත්වයෙන් පස්සේ එක පිට එක සත්‍යග්‍රහ 3ක් පැවැත්වීමට ජේ.ආර්. තීරණය කළා. එකක් ගාමිණි දිසානායක ප්‍රධානත්වයෙන් නුවරඑළියේදීත් අනෙක් සත්‍යග්‍රහ දෙක අනුරාධපුරයේදී සහ අත්තනගල්ලේදී පැවැත්වීමට තීරණය කරුණා. මේ හැම සත්‍යග්‍රහ ව්‍යාපාරයක්ම සූක්ෂම ලෙස ආගමික වතාවත් විශේෂයෙන්ම බෞද්ධ වතාවත්
ආඳා ගන්නට ජේ.ආර් අමතක කළේ නෑ. අත්තනගල්ලේ සත්‍යග්‍රහය ගැන බණ්ඩාරනායක මහත්මිය මහත්සේ කලබල වුණා. UNPට අති විශාල මර්ධනීය විරෝධයක් එල්ල වූයේ එහිදී. අත්තනගල්ලේ පාර දෙකක වූ විශාල ගස් කපා බිමෙහිලා තිබුණා. පිරිස ප්‍රවාහනය කළ වාහනවල වීදුරු කඩා ටයර් කපා දමා තිබුණා. මෙතනදී ජේ.ආර් උපක්‍රමයක් පාවිච්චි කළා. අත්තනගල්ලේ සත්‍යග්‍රහය පැවැත්වෙන විහාරස්ථානයේ ළඟ හිතවත් ගම්බද ගෙදරක් සූදානම් කරගෙන හොර රහසේ කලින්දා රාත්‍රියේ එහි නවතැන් ගත්තා. පසුදා උදෑසනින්ම ජේ.ආර් ඇතුළු පිරිස විහාරස්ථානය වෙත ළඟා වුණා. නිවස පිහිටියේ විහාරස්ථානයට මීටර් 200ක් පමණ නුදුරින්. මෙතනදී අපූරු සිද්ධියක් වුණා. විහාරස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වෙන බව කලින් නිවේදනය කර තිබුණු වෙලාවෙම ජේ.ආර් පන්සලේ පඩිපෙළ නැග්ගා. මැතිනියගේ අත්තනගල්ලේ ආධාරකරුවෙකු වූ ප්‍රසිද්ධ චණ්ඩියෙක් ජේ.ආර්ට පහර දීමේ අභිප්‍රායෙන් පොල්ලද්ද රැගෙන ජේ.ආර් ඉදිරියට ආවා. පුතා එන්න අපිත් එක්ක. ඔහුට සිනාවකින් සංග්‍රහ කළ ජේ.ආර් මාරයාගේ පිටට තට්ටුකොට ඔහු නිරායුධ කළා. මාත් එක්ක බුදුන් වඳිමු. ඊට පස්සේ අපි ටිකක් භාවනා කරමු. ජේ.ආර් ඔහුට යෝජනා කළා. ඔහු ජේ.ආර්ට දමන වන අයුරු දුටු එජාප ආධාරකරුවෝ විස්මයටපත් වුණා. පසුව ආරංචි වූ පරිදි ඊටත් වඩා හාස්‍යයට කරුණ වූයේ ඔහු ජේ.ආර්ට මෙසේ කීමයි. සර් ළඟදිම අගමැති වෙනවා. මේ සත්‍යග්‍රහවලට නිකං කාලය නාස්ති කරන්නේ මොකටද? ඉන්පසු පැවති අනුරාධපුර සත්‍යග්‍රහ අවස්ථාවේදී ඍජු ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් වුවද විවිධාකාර බියවැද්දීම් සිදු වුණා. ජේ.ආර් ඇතුළු ආධාරකරුවන් එහි ළඟාවන විට කළු කොඩි ඔසවා තිබුණා. සත්‍යග්‍රහයට පෙර දින රාත්‍රියේ ශ්‍රීමා බෝධිආසල පහන් පින්කමකට ජේ.ආර් සහභාගී වන විට රජයේ හදිසි නීති රෙගුලාසි පනවා තිබුණා. අනුරාධපුර නගරයට රථවාහන ඇතුළීමට අවසර දුන්නේ නැහැ. ඊටාම ක්‍රමානුකූලව ජේ.ආර්ගේ අනුගාමකයන් දෙතුන් දෙනා බැගින් ගොස් රුවන්වැලි සෑ භූමියේ විසිරී සිටියා. මේ සියලු මර්ධනයන් හා පීඩනයන් හමුවේ තම මැසිවිල්ල පාර්ලිමේන්තුව තුලද හඬ නැගීමට ජේ.ආර් පියවර ගත්තා. දැදිගම අතුරු මැතිවරණයේදී රජයේ කටයුතු කළ ආකාරයටද විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට හානි පැමිණවීමට මැතිනියගේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුව තුළ රජයට චෝදනා මාලාවක් ඉදිරිපත් කළා. මේ සියල්ල මැද්දේ රජයට විරුද්ධව මිනිසුන්ගේ සිත් සතන් තුළ ඇවිලුණු විරෝධය කෙබඳු එකක්ද යන්න තේරුම් ගැනීමට හැකි අපූරු සිද්ධියක් සිදු වුණා. එය අද දවසේ සමහර විට බොහෝ අයගේ මතකයෙන් දුරස්ව තියෙන්නත් පුළුවන්. ආණ්ඩුවට හෝ විපක්ෂයට සිතාගන්නවත් බැරි හුදෙකලා විරෝධයක් ලෙස පෙනුණු එය රජයට විරුද්ධව එක්තරා පුජ්‍යලයකු විසින් ක්‍රියාත්මක කර තිබුණා. එදා කවුදෝ ලේක් හවුසියට දැන්වීමක් බාර දීලා තිබුණා. එය පළ වුණේ ඩේලි නිවුස් පත්තරේ. සියල්ලන්ටම තරු පෙනුනේ සියලු පරීක්ෂාවන්ගෙන් මිදී එහි සඟවා තිබූ මේ පණිවිඩය ඩේලි නිවුස් පත්තරේ පළවීම නිසා. එහි සිංහල පරිවර්තන මෙම වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ කළා. මේ මරණ දැන්වීමට අනුව මියගිය ඩෙමොක්‍රසි යන්න ප්‍රජාතන්ත්‍රවාදයයි. කිසිවෙකු නොහඳුනන කිසිවෙකු නොදන්නා රටේ නිහඬ පුරවැසියෙකු දක්වා තිබූ මේ විරෝධය ගැන ජේ.ආර් පවා මවිත වුණේලු. එය රජයට විරුද්ධව දේශපාලඥයන් අභිබවා ගිය උපක්‍රමීය විරෝධයක් වුණා. පසු කාලයේ පරීක්ෂණවලින් සොයාගත් මේ හුදකලා පුජ්‍යලයා නම් කුරුණෑගල පැත්තේ රයිලි ප්‍රනාන්දු නැමැත්තේ. ලෝපතල රීඩර්ස් ඩයිජස්ට් සංගරාව පවා මේ සිදුවීමෙන් ආලෝලනයට පත්ව මේ දැන්වීම තම පාඨකයන් උදෙසා කතන්දරයක් සමග නැවත පළ කරන්නට උත්සුක වුණා. ඒ සම්බන්ධව ගම්මැසියෙක් දැරුවේ මේ වගේ අදහසක්. අපොයි මහත්තයෝ ජේ.ආර් ජනාධිපතිතුමායෝ රයිලි මහත්තයයි බොහෝම කල්ලිදන් හරි හිතවත්. රයිලි කියන්නේ පක්ෂයට පණ ඇරලා හිටපු කෙනෙක්. කොහොම වුණත් එදා රජයට විරුද්ධ ජනතා විරෝධය කොයිතරම් විධිමත්ව දේශපාලනිකව සංවිධානාත්මකව උපක්‍රමශීලීව අවුලවන්නට ජේ.ආර් සමත් වී ඇද්දැයි මෙයින් ඔබට සිතා ගන්න පුළුවන්. ඉතින් එදා සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ආසන 8කට බැසීම අහන්නත් දෙයක්ද? මේ සියල්ල අවසානයේ ඒ කියන්නේ 1977 මැයි 18 වෙනිදා ආණ්ඩුව විසිරුවා හරින්නට සිරිමා බණ්ඩාරනායක තීරණය කළා. ජූනි 6 වෙනිදා නාම යෝජනා බාර ගන්නා දිනය වශයෙන් ජූලි 21 මහා මැතිවරණ පැවැත්වෙන දිනය වශයෙන්ද ප්‍රකාශයට පත් කළා. ජේ.ආර් ජයගත්තා. අගමැති වුණා. පත්තිරිප්පුවට නැග කතා කළා. ඒත් ඔහුගේ කතාවේ ස්වරය හැඟුම්බර වුණේ නැහැ. එය ඔහුටම ආවෙනික වූවක් වුණා. රැස්ව සිටි සුවිශාල ජනකාය අමතා ඔහු කතා කළේ පක්ෂ අවනත කම්වලින් ඔබ්බට ගොස් ජාතික අභිවෘද්ධිය පතා වැඩ කිරීමේ අවශ්‍යතාවයක් ගැන. මධ්‍යස්ථ භාවයේ
නිවැරදි කල්පනාවේ අනුහස් ගැන ඔහු බොහෝ දේ පොරොන්දු වුණා. බොහෝ දේ ඉල්ලා සිටියා. අවසානයේ ඔහු විධායක ජනාධිපතිවරයා ලෙසද පත් වුණා. ඒ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමද 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කොට පසු කාලීනව විශාල තරුණ සංහාරයකට මඟ පාදමින් රට විනාශයට ඇද දමා තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් ඔහු කළ බරපතල වැරදි ඉතිහාසය විසින් විමර්ශනය කළ යුතුයි. මේ තොරතුරු මෞබ්බි පුවත්පතේ තිස්ස කොරතොටගේ ලිපියක් ඇසුරෙන්. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්ටුඩියෝ ජා